හරි. ඔය ටිකන් තියෙන්නේ. දැන් අපි ඔයන් ගන්න හදුවා. මේකේ ප්‍රශ්න දැන් මම හිතන්නේ එළියා ගන්න නැතුව ඔයගොල්ලෝ. හරිද මේ තේරුණාද මේක නිමායට හරිද පැහැදිලි මේ කොටස් ටික? හරි සර්. හරි. අපි මේ දෙවෙනි කොටස මොකද නිමාය අහන්නේ මේකේ ඊළඟ කොටසේ? පියවලින් පස්සේ භාගික ආසවනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් වායුවේ මෞලික පරිමාව මවුලයට ලීටර් 22.4ක් වේ නම් ලැබෙන CO2 වල මවුල ප්‍රමාණය. හරි. සියලු මොල් ප්‍රමාණය. අපිට මේ අපි මේකෙන් ලීටර් වලින් අපි හොයාගත්තා මෙතන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. ලීටර් වලින් ගමුකෝ. CO2 මිලිලීටර් නම් මේ කොච්චරද? 1500 ඝන සෙන්ටිමීටර අපිට ආවේනේ. 1500 ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ ලීටර් වලින් ගත්තොත් 1.5. එහෙනම් අපි ඒක මේ පැත්තට හදමුකෝ. බලන්න. CO2 පරිමාව. හරි. අපි CO2 පරිමාව අපිට ආවේ 1500යි ඝන සෙන්ටිමීටර තමයි ආවේ කලින්. හරි. ඒක මම එහෙම ගන්නවා. 1500 ඝන සෙන්ටිමීටර කියන්නේ 1.5 ලීටර. හරි. ලීටර එකමාරක්. එතකොට මම මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන හොයා ගන්න ඕනේ. බලන්න CO2 මවුල ගාන හොයන විදිය. CO2 මවුල ගණන සමානයි CO2 පරිමාව විදීම මෞලික පරිමාව. CO2 වල මෞලික පරිමාව. හරි. එතකොට මට පුළුවන් අපිට මවුල ගාන හොයාගන්න පුළුවන්. දැන් ඔන්න CO2 පරිමාව 1.5 ලීටර. මෞලික පරිමාව කොච්චරද? 22.4යි ලීටර මවුලයට. මවුල එකකට 22.4. ඒක ඔක බෙදන්න ඕනේ. ආසන්න අගයක් ගන්න දශම ස්ථානකට. දශම ස්ථාන තුනකට විතර ගත්තාම ඇති. බෙදලා ඕන උත්තරේ ගන්න. මොකද මේක හරියටම සුළු වෙන උත්තරයක් නෙවෙයි දුන්නේ. දශම 0.669. අපි ගමුකෝ. දශම 0.67 කියලා ගමුකෝ. හරි. ඔක තමයි මවුල ගන්න. මවුල ගන්න. හරි. දශම 0.669 කියන්නේ 0.67 කියලා මම ගත්තා. දශම ස්ථාන දෙකට. මෙන්න මේක තමයි CO2 මවුල ප්‍රමාණය ළමයි. දැන් ඔන්න අපි කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය හොයාගත්තා. දැන් අපිට CO2 ස්කන්ධය අහනවනේ. කොහොමද CO2 ස්කන්ධය හොයන්නේ? ස්කන්ධය හොයන්නේ අපි ස්කන්ධය දැන් මේ දීලා තියෙන මවුල ගාන ගුණ කරන මෞලික ස්කන්ධයෙන්. එහෙනම් අපි ඊළඟ කොටස CO2 ස්කන්ධය හොයනවා. හරි. මවුල ගාන 0.67 මවුල ගුණ කරන මෞලික ස්කන්ධයෙන්. කාබන් ඩයොක්සයිඩ් මෞලික ස්කන්ධය කීයද ළමයි? CO2 ගේ මෞලික ස්කන්ධය කීයද කවිෂ්ක? මම හැදුනේ දෙය කොටස. CO2 වල මෞලික ස්කන්ධය කවිෂ්ක? එතන කවිෂ්ක. කීයද කාව්‍ය මේ CO2 වල මෞලික ස්කන්ධය? හරි කවිෂ්ක හරි. කවිෂ්ක මේ 40ද? කාබන් වල 12යි. ඔක්සිජන් 16යි. එතකොට CO2 උනහම කාබන් 12 ධන 16 දෙකක් 32. එතකොට ඔක්කොම 44ක් වෙනවා නේද? 44යි. ඒ නිසා මේක 44යි ග්‍රෑම් මවුලයට වලින් ගුණ කරනවා. ඒක ගුණ කරාම උත්තරය ගන්න පුළුවන්. හරි මේක ගුණ වෙනවා. හරි 44 ගුණ වෙනවා. උත්තරේ 2.94යි ග්‍රෑම්. ඔන්න ඔක හදාගන්න.
එතකොට මම මෙතන අලුත් දෙයක් කියලා දුන්නා. මෞලික ස්කන්ධය වගේම මෞලික පරිමාව කියලා එකක් තියෙනවා. වායු වල සම්මත උෂ්ණත්ව පීඩන වලදී වායු මෞලයක් ගන්න පරිමාව තමයි මෞලික පරිමාව කියලා කියන්නේ. හරි? හරිද? වායුවක මෞලයක් ගන්න පරිමාව මෞලික පරිමාව කියනවා. ඒක නියත පීඩන තත්ත්වයට ප්‍රකාශ කරාම අගයක් ලෙස ඔහොම දෙන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් අපි කතා කරන ඔය සම්මත උෂ්ණත්ව පීඩනයේ මෞලික පරිමාව 22.4යි ඝන ඩෙසිමීටර මෞලයට. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. අපි කතා කරන ගණන් හතර ඉස්සරහින් ඉඳන් මෞලික පරිමාව කියලා එකක් තියෙනවා මත තියාගන්න. මෞලික පරිමාව කියන්නේ වායු මෞලයක් ගන්න පරිමාව එච්චරයි. හරි? ඒක ඕන ලියාගන්න. වායුවක මෞලික පරිමාව යනු මෙහෙ ලියාගන්නකෝ. වායුවක මෞලික පරිමාව යනු වායුවේ මෞලයක් අත් කරගන්නා පරිමාවයි. අත් කරගන්නා පරිමාවයි. හරි ඉතරයි. ඇති අපි ඔන්න ටික දැන් සාකච්ඡා කරලා ඕන අපි ගණන් ගොඩක් අපි කරා ppm වලට දාලා අපිට අර parts per billion කොටසක් තියෙනවා අපි ඒකත් පොඩ්ඩක් මතක් කරමු. ඒක කරන් පස්සේ එතකොට කොටස් වශයෙන් ප්‍රකාශ කිරීම අපි ඉවර කරනවා. හරි. අපි ලියමු මාතෘකාව බිලියනෙන් පංගු ලෙස ප්‍රකාශ කිරීම. හරි. බිලියනෙන් පංගු ලෙස ප්‍රකාශ කිරීම. වරහන් තුල PPB පැහැදිලිව පේනවද දන්නේ නැහැ බෝල්ඩ් එක මේ හරි. මම තියෙන හරි. බිලියනෙන් පංගු ලෙස ප්‍රකාශ කිරීම වරහන් තුල PPB parts per billion කියන එක. හරිද? ඉන්නේ දුවන්නේ. හරි කොහොමද බලන්නකෝ. හරි. බිලියනෙන් පංගු ලෙස ප්‍රකාශ කරනකොට ඒකට වෙන තමයි සංයුති භාගය ඊටාම කුඩා වන අවස්ථාවක අපි ඒක බිලියනයකින් ගුණ කරලා 10 බල 9කින් ගුණ කරලා විශාලනය කරනවා. එතකොට මේ විශාලනය කිරීම අපි බිලියනෙන් පංගු ලෙස ප්‍රකාශ කිරීම කියලා කියනවා. සමහරවිට මේ ජලීය ද්‍රාවණයක අන්තර්ගත වන බැරලෝහ ප්‍රමාණය. ඊට පස්සේ මොන හරි ඔය ආහාරවල අඩංගු වන සමහර විෂ රසායනික ද්‍රව්‍ය. එතන කලින් අර හාල් වල ආසනික් තියෙනවා කියලා ආව කතාවක්. ඒ වගේ එක එක කාලට එක එක දේවල් එනවනේ. ඒතර ජලයේ තියෙන ඇඩ්මියම් ඊට පස්සේ බැරලෝහ මර්කරි ඊට පස්සේ ඔය වගේ එක එක ලෝහ සංයුති. හරි අයන සංයුති ඒවා මනිනකොට තාම කුඩා ප්‍රමාණයක් මේ ජලයේ ලීටරයක තියෙන ප්‍රමාණය තාම කුඩායි. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි භාවිතා කරන ළමයි ppm ppb වගේ වත් ppb ගන්නෙ ගොඩක්ම කුඩා වුණාම විශාලනේ 10 බල 9කින් ගුණ කරලා සිදු කරන පරිවර්තනයක් තමයි ppb වල සිදු වෙන්නේ. එතකොට මේ හැම එකකටම අවශ්‍ය දේ තමයි ස්කන්ධ භාගය සහ පරිමා භාගය අවශ්‍යයි. මේ දෙකේ තමයි භාවිත වෙන්නේ. ඉතින් ඒවත් විශේෂ විදිහට දක්වන අවස්ථා තමයි ඒකක අතර සම්බන්ධය භාවිතා කරලා අපි උදාහරණයක් මයික්‍රෝලීටර් ලීටරයට. එහෙම ppb වලින් ගත්තා. ඊට පස්සේ මයික්‍රෝග්‍රෑම් ඊට පස්සේ ග්‍රෑමයට ඔය වගේ එක එක ඒකක අතර සම්බන්ධතා දකින්න පුළුවන්. හරි එහෙම ඉතිපත්. දැන් මේක නැනෝ පරිමාණයෙන් යන්නේ. නැනෝ ලීටර ලීටරයට. නැනෝග්‍රෑම් ග්‍රෑමයට. නැනෝ කියන්නේ 10 බල 9නේ. ඒ නිසා ඒක කෙලින්ම ඉදිරිපත් කරත හැකි. දැන් උදාහරණයක් මම කියන්නම්. ග්‍රෑම් එකක නැනෝග්‍රෑම් තියෙනවනේ ළමයි. බිලියනයක්. එහෙනම් මුළු පරිමාණය නැත්නම් මුළු ප්‍රමාණය ග්‍රෑම් වලින් ගත්තාම අදාළ දැන් ග්‍රෑම් එකක් ලෙස ගත්තාම අදාළ සංඝටකයේ තියෙන නැනෝග්‍රෑම් වලින් නම් කෙලින්ම ඒක ඉදිරිපත් කරත හැකි ග්‍රෑම් නැනෝග්‍රෑම් ග්‍රෑමයට කියලා. ඒක තමයි ppb. අපි මේ කියනවා කරලා බලනකොට පැහැදිලි වෙයි. හරි. කියනට වඩා හොඳයි. කරලා බලන එක. මුලින් පොඩක් ලියමුකෝ. පිළිවෙල බිලියනෙන් පංගු ලෙස ප්‍රකාශ කිරීම ppb. එන සංයුති භාගය
තවදුරටත් ඉතා කුඩා වන විට සංයුති භාගය තවදුරටත් ඉතා කුඩා වන විට ඒ විශාලනය කිරීම සඳහා විශාලනය කිරීම සඳහා 10 බල 9න් ගුණ කළ විට PPB අගය ලෙස හඳුන්වයි. PPB අගය ලෙස හඳුන්වයි. හරි. මේක ලියන්න. PPB අගය සමානයි සංයුති භාගය ගුණ කිරීම 10 බල 9 PPB. හරි එච්චරයි. හරි. එතකොට ඕක අපි උදාහරණයක්කෝ හරි. ලියන්න. එක්තරා කිරිපිටි වර්ගයක M 400ක පැකට්ටුවක් තුළ අන්තර්ගත Fe3+ සංයුති Fe3+ මානය නැනෝග්‍රෑම් වේ. 56 නැනෝග්‍රෑම් වේ. හරි 56 නැනෝග්‍රෑම් වේ. මේ Fe3+ සංයුතිය මා සිම්පල් A ග්‍රෑමයට නැනෝග්‍රෑම් වලින් සිම්පල් B ස්කන්ධ භාගය ලෙස W බෙදීම W නැත්නම් M බෙදීම ස්කන්ධ භාගය ලෙස සිම්පල් C ppb parts per billion වලින් parts per billion වලින් දෙන්න. හරි දෙවෙනි කොටස ඉහත කිරිපිටි වර්ගයෙන් ග්‍රෑම් 10ක් ජලයේ දිය කර සාදා ගන්නා ද්‍රාවණයේ Fe3+ සංයුතිය
Fe3+ සංයුතිය ඝන ඩෙසිමීටරයට මවුල වලින් හරි ඝන ඩෙසිමීටරයට මවුල වලින් දෙන්න ඉතරයි. හරි බලමු අපි කළා. හරිද? කිරිපිටි පැකට් එකක් තියෙන ළමයි මේක ග්‍රෑම් 400යි sorry ග්‍රෑම් 400ක් වෙනවා මේකේ Fe3+ අන්තර්ගත වෙලා තියෙනවා නැනෝග්‍රෑම් 56ක්. ඔතන තියෙන්නේ අපි මේකේ Fe3+ සංයුතිය හොයමු ළමයිත් කරන්න මාත් එක්ක. Fe3+ වල සංයුතිය මේ පළවෙනි එක අහන්නේ ග්‍රෑමයට නැනෝග්‍රෑම් වලින්. හරි. නැනෝග්‍රෑම් ග්‍රෑමයට. එතකොට Fe3+ ස්කන්ධය නැනෝග්‍රෑම් වලින් දෙන්න. Fe ස්කන්ධය 3+ ස්කන්ධය නැනෝග්‍රෑම් වලින් දෙන්න. මුළු ස්කන්ධය ග්‍රෑම් වලින් දෙන්න. එතකොට උත්තර එනවා. හරි. බලන්නකෝ. Fe3+ ස්කන්ධය කීයද ළමයි? නැනෝග්‍රෑම් 56යි. හරිද? මුළු ස්කන්ධය කීයද? ග්‍රෑම් 400යි. හරිද? 56 හතරෙන් බෙදන්න පුළුවන්. කීයද 56 14යි. 14 බෙදීම 100 කියන්නේ 0.14යි. එහෙනම් නැනෝග්‍රෑම් වෙනවා කොච්චරද? 0.14යි නැනෝග්‍රෑම් ග්‍රෑමයට. හරිද? 0.14යි කියලා එනවා නැනෝග්‍රෑම් ග්‍රෑමයට කියලා. හරි ඒක උත්තරය ආවනේ. හරි. දෙවෙනි එක බලමු. දෙවෙනි එක කියන්නේ ස්කන්ධ භාගයනේ. ස්කන්ධ භාගය හොයනකොට කොහොමද කරන්නේ? W බෙදීම W ලියන්න පුළුවන් ස්කන්ධ භාගය නැත්තම් M බෙදීම M කියලා මම ලිව්වේ කමන්නේ. ඒක එක විදියක් ගන්න. ස්කන්ධ භාගය Fe වල Fe3+ වල භාගය. Fe3+ ස්කන්ධය නැනෝග්‍රෑම් 56යිනේ. මුළු ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 400ක්නේ. ග්‍රෑම් 400 අපි නැනෝග්‍රෑම් කරමු. නැනෝග්‍රෑම් කරන 10 බල සාමාන්‍යයෙන් ග්‍රෑම් එකක් මිලිග්‍රෑම් කරන 1000න් ගුණ කරන්න ඕනේ. මිලිග්‍රෑම් එකක් මයික්‍රෝග්‍රෑම් කරන 1000කින් ගුණ කරන්න ඕනේ. මයික්‍රෝග්‍රෑම් නැනෝ කරන තව 1000කින්. 1000 10 බල 9ක්. ඒ නිසා ඔන්න නැනෝග්‍රෑම් වුණා 10 බල 9න් ගුණ කරන් පස්සේ. එහෙනම් අපිට උත්තර එනවා කොච්චරද? මේ නැනෝග්‍රෑම් සුළු වෙලා යනවා ළමයි. වෙනවා අසම එතන 456 දශම කලින් ආපු උත්තරය 56400 මිලියන දශම 1.4යි 10 9ක් එනවා. නෝකේනෝ. දැන් මේක පැහැදිලිද ඔයගලන්ට? ඊළඟට බලමු PPB අගය. PPB අගයද අපි කරන්නේ සංයුති භාගය ගුණ කරන 10 බල 9න්. සංයුති භාගය 0.14යි ගුණ කිරීම 10 9යි 10 9යි මම මේක 10 9න් ගුණ කරන PPB කියලා දානවා. එතකොට 0.14යි PPB කියලා එනවා. හරි. උත්තරේ මට එනවා 0.14යි PPB කියලා. එතකොට ඒක පැහැදිලි අපිට මේ අපි ඉස්සෙල්ලා කරපු ටික නැනෝග්‍රෑම් ග්‍රෑමයට වලින් ආපු එක තමයි උත්තරේ තමයි එන්නේ. හේතුව ග්‍රෑම් එකක නැනෝග්‍රෑම් බිලියනයක් තියෙන නිසා සංයුති භාගයේ ප්‍රකාශන වල ගානට ඒකම උත්තරයට එනවා. හරිද? මම ගත හැකි. හරිනේ? ඒතර මේකේ තහවුරු වෙනවා ග්‍රෑම් නැනෝග්‍රෑමයට ග්‍රෑම් වලින් දෙන උත්තරයක් කෙලින්ම PPB වලට සමානයි. ඒක ලියා ගන්න පුළුවන්. උඩින් අපිට මේ විදිහට 1 PPB සමානයි 1 නැනෝග්‍රෑම්
ග්‍රෑමයට වේ. හරි එකක් පොඩ්ඩක් මතක තියාගන්න නිකන්. හරි හරි ඊළඟට අපි තව ගානේ අමතර කොටසක් කිව්වා මේකෙන් ග්‍රෑම් 10ක් ජලය දිය කළා මිලිලීටර් 200ක වීදුරුවක් හදා ගන්නවලු. ඒතර ඒකේ තියෙන යකඩ මවුල ප්‍රමාණය. හරි ඒකට යකඩ මවුල ප්‍රමාණය ඔයගොල්ලෝ හොයාගන්න. ස්කන්ධය බෙදලා මෞලික ස්කන්ධයෙන් මේක පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා 56 කියන එක බෙදුවාන් පස්සේ නැනෝ තියෙන නිසා ග්‍රෑම් කරන්න අපි 10 9ෙන් ගුණ කරන්න ඕනේ. ඒකට කුඩා අගයක් වෙන කමක් නැහැ. උත්තර සුළු කරගන්න. Fe මවුල ප්‍රමාණය. යකඩවල මවුල ප්‍රමාණය ස්කන්ධය 56යි නැනෝග්‍රෑම් 10 9ෙන් ගුණ කළා ග්‍රෑම් කරනවා. මෞලික ස්කන්ධය 56 යකඩවල එක පොඩ්ඩක් තියාගන්න අවශ්‍ය නම් 56 Fe වලට කියන බැලුව 56යි. ඒ නිසා මවුලට ග්‍රෑම් 56යි. දැන් ඕන මවුල ගන්න. එක ගුණ කිරීම 10 9 මවුල. හරිද? දැන් Fe3+ සාන්ද්‍රය හොයමුකෝ. Fe3+ සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාවනේ. මවුල ගාන එක ගුණ කිරීම 10 9 මවුල. පරිමාව මිලිලීටර් 200යිනේ. ඩෙසිමීටර වලින් 0.2යි. ඒ හින්දා 0.2ෙන් සුළු කරන්න. හරිද? එක බෙදීම 0.2 5යි 5යි 10 9ක් කියලා උත්තර එනවා. හරිද? එහෙනම් මේකට එනවා 5 ගුණ කිරීම 9යි මවුල ඩෙසිමීටර. ඔන්න වගේ සුළු ඉතා සුළු වගේක්. හරි? ඉතාම සුළු මවුල ප්‍රමාණය තමයි දීවලා තියෙන්නේ. මේ ප්‍රමාණ තුන. හරිද? සමහර සංයුති ඔයගොල්ලෝ බලන්න ඔය දීලාදී මේ බොහෝ වෙලාවට ඔය ඖෂධ වල තියෙන ප්‍රමාණය PPA වලින් PPB වලින් ඒවා හොයලා බලන්න ස්කන්ධය කොච්චරද පරිවර්තනය කරලා බලන්න තමයි පුළුවන් ඊට පස්සේ කිරිපිටි පැකට් එක ගහලා තියෙන සමහර විටමින් වර්ග සමහර වර්ග ග්‍රෑමයට තියෙන්නේ මයික්‍රෝග්‍රෑම් මිලිග්‍රෑම් නැනෝග්‍රෑම් එහෙම තියෙන්නේ. ඒක බලන්න එතකොට සංඝටක වල ප්‍රමාණය තා සුළු ප්‍රමාණ තියෙන සමහරලාට. ගොඩක් ලොකුත් නැහැ සමහර වර්ග. එහෙම අවශ්‍යත් නැහැ. සමහරවිට අපි ගන්න ආහාරවල විෂ ද්‍රව්‍ය ගොඩක් මේ තියෙන ගොඩක් ප්‍රමාණ තියෙනවා. මේ ওই විදිහට මේ මිලිග්‍රෑම් වලින් නැනෝ වලින් තියෙන පුළුවන්. හරි. මොන ජලයේ ඒ වගේ ගොඩක් ඒවා තියෙන පුළුවන් ළමයි. ඔය වර්ණක ආහාර වර්ණක වල තියෙන ද්‍රව්‍ය ඩාක් වෙලාවට පොඩි ප්‍රමාණයක්. හැබැයි කාලයක් තිස්සේ භාවිතා කරනකොට විශාල ප්‍රමාණයක් වෙලා අපිට හානි කරනවා. ඒ නිසා ඒව ගැන අදහසක් තියෙන්න ඕනේ. හරි. එහෙම. PPM කියලා කිව්වට පොඩි ප්‍රමාණයක් වුණාට එකතු වෙනකොට ගොඩක් විශාල ප්‍රමාණයක් හැදෙන්න පුළුවන් කාලයක් තිස්සේ. එහෙම. ඉතින් ඒ වගේවා මේ කියන්නේ ඒ වගේ සංයුතියන් අපි ඉදිරිපත් කරන්නේ මේ කියන ක්‍රම වලින් තමයි. අපි බලමු තව එකක්. දැන් ජලය හා දිය වෙච්ච කතාවක් නිකන් බලමුකෝ. ඔය තියෙනවනේ පානීය ජලයේ තියෙන කැඩ්මියම් සංයුතිය ඊට පස්සේ මර්කරි අකඩ සංයුතිය වගේ ගානක් බලමුකෝ. කියන්නකෝ. එහෙනම් අපවිත්‍ර වී ඇති වැව් ජලයේ පවිත්‍ර වී ඇති වැව් ජලයේ මර්කරි සංයුතිය රසදිය සංයුතිය ජලය ඝන ඩෙසිමීටර එකක් සඳහා ජලය ඝන ඩෙසිමීටර එකක් සඳහා නැනෝග්‍රෑම් 48ක් පමණ වේ. නැනෝග්‍රෑම් 48ක් පමණ වේ. හරි. මෙම ජලයේ ඝනත්වය
එකයි ග්‍රෑම් ඝන එකයි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරට ලෙස සලකන්න. ඉහත රස දෙවල සංයුතිය පළවෙනි එක සිම්පල් A නැනෝග්‍රෑම් ඝන ඩෙසිමීටරයට සිම්පල් B ස්කන්ධ භාගය ලෙස W බෙදීම W සිම්පල් C ppb වලින් දක්වන්න කරන්න බලන්න ඔච්චරයි ඒ කොටස මම දෙන්නේ ඔච්චරයි රසදිය වල සංයුතිය අහන්නේ නැනෝග්‍රෑම් ඝන ඩෙසිමීටර වලින් ස්කන්ධ භාගය සහ ppb අගය පුළුවන් කරන්න උත්තර දාන්න බලන්න හරි කාව්‍ය. ඒ කියන්නේ දෙවෙනි එකේ මේ ස්කන්ධ භාගයට ඒකක එන්නේ නැහැ. අනිත් දෙක හරි මේ අර ස්කන්ධ භාගයට ඒකක එන්නේ නැහැ. මොකද අපි දෙවෙනි එක ගත්තේ මේ ස්කන්ධ භාගයක් ලෙසනේ. ඒක පොඩ්ඩක් බලන්න. ස්කන්ධ භාගය එන්නේ නකර ස්කන්ධ විද මුළු ස්කන්ධ වල ස්කන්ධ භාගය.
විතර උත්තර ආවේ නැත්නම් හරි. ස්කන්ධ භාගයට මේ 10 වෙන 12ක් එනවා 10 වෙන 9ද ගන්න එක. මාය උත්තර දාන්න මොකද උනේ? අනිත් අයගේ හරි. හරි ගුම්නිගේ උත්තරේ ටික හරි. මේ අවසාන උත්තරේ ගුම්නි 10 දෙන්න බලන්න බලමු හරිද? බිංදුව 4 හරි. බත් මෙතන මේ තියෙන්නේ නැනෝග්‍රෑම් ගන්න ඩෙසිමල් විතර ඒක කෙලිම අපිට ගත හැකි. පළවෙනි එකේ ඇත්තටම නැනෝග්‍රෑම් 48යි තියෙන්නේ. එතකොට පරිමාව 1යි ගන්න ඩෙසිමල් නිසා කෙලින්ම 48යි නැනෝග්‍රෑම් ගන්න ඩෙසිමල් ගත හැකි. හරි. පළවෙනි කොටස හරි. ස්කන්ධ භාගය ගන්නකොට වෙන එකේ මේ ස්කන්ධයේ තියෙන්නේ නැනෝග්‍රෑම් 48ක් නේ. ඒක එහෙම තියන්න. මුළු ස්කන්ධය රාවණ ඝන ඩෙසිමීටරක ස්කන්ධය. ඩෙසිමී අපි කලින් ඝනත්වය 1 ග්‍රෑම් කියලා දෙනවනේ. ඒ නිසා මේක 1000 ග්‍රෑම් වෙනවා. 1000 ග්‍රෑම් කියලා නැනෝ කරන ගියාම 10 බල 9කින් ගුණ වෙනවා. නැනෝග්‍රෑම්. එතකොට භාගයට එන්නේ කොහොමද? 48 බෙදීම 10 බල 12. ඒ නිසා 48යි 10 වෙන 12 කියලා ගන්න ස්කන්ධ භාගය. හරි ස්කන්ධ භාගය 48 10 12ක් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඊට පස්සේ අපි ඉදිරිපත් කරන මේක PPB යගේ ලෙස. හරි PPB 48 ගුණ කිරීම 10 වෙන 12 තමයි ස්කන්ධ භාගය. මේක ගුණ කරනවා 10 බල 9න්. එතකොට අපිට PPB යගේ. PPB යගේ ඉන්නේ 0.048යි. නැත්නම් 48යි 10 වෙන 3ක් කියලා එනවා. හරි එහෙම එනවා. හරි ඒ හින්දා 0.048යි PPB වෙනුනේ ඒක. හරි දැන් හරිනේ. හරිද? ඒ නිසා පොඩ්ඩක් බලන්න කොටස් ටික. හරි 10 බල සමහරට අමතක මේ මෙන්න මෙතන 1000ක් එනවා. එතකොට 10 බල ඍණ 1000ක්ම උඩට යනවා. හරි ඒ නිසා එහෙම යන්නේ. තමයි තියෙන්නේ. 0.48යි PPB කියලා අන්තිමට වෙන එක PPB වෙනවා. මෙතන ඒකකේ PPB කියලා දාන්න. හරි ඔහොම තමයි තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් PPB යගේ ගැටලු හදන්න. හරිද? අපි තව ගානක් ලියාගමු. මේක ලියන්න. හරි. එන ඊතා තනුක ජලීය ද්‍රාවණයක අඩංගු කැඩ්මියම් වල සංයුතිය අඩංගු කැඩ්මියම් වල සංයුතිය 80යි ppb වේ. 80යි ppb වේ. හරි 80යි ppb වේ. හරි මේ ජලයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර නම්
1 ග්‍රෑම් ඝන සෙනු නම් කැඩ්මියම් වල සංයුතිය සිම්පල් A ස්කන්ධ භාගය ලෙස හා සිම්පල් B ඝන ඩෙසිමීටරයට මයික්‍රෝග්‍රෑම් වලින් දෙන්න. ඝන ඩෙසිමීටරයට මයික්‍රෝග්‍රෑම් වලින් දෙන්න. හරි. ඝන ඩෙසිමීටර මයික්‍රෝග්‍රෑම් වලින් දෙන්න. හරිද? ඒක කරන්න. ඊළඟ ගාන මම ඒක ගෙදරට කරන් තියාගන්නකො කමන්නේ. ගෙදරට කරමු. වෙනි ගාන ලියන්න. දැන් උච්ච වායුවක් වන නැත්නම් උච්ච වායුවක් වන ක්‍රිප්ටන් KR ක්‍රිප්ටන් උච්ච වායුවක් වන ක්‍රිප්ටන් වල සංයුතිය හරි. ක්‍රිප්ටන් වල සංයුතිය වාතය තුල 42 ppb වේ. 42 ppb වේ. හරි. 42 ppb හරියට ලියා ගන්න ඕනේ. 42 ppb වේ. එම ක්‍රිප්ටන් සංයුතිය පරිමා භාගයක් ලෙස දෙන්න. හරි. දෙවෙනි එක ලීටරයට නැනෝලීටර වලින් දෙන්න. ලීටරයට නැනෝලීටර දෙන්න. හරි. වාතය ඇසුරෙන් ක්‍රිප්ටන් වායුව මිලිලීටර එකක් ලබා ගැනීමට අවශ්‍ය වාතයේ මුළු පරිමාව ඝන මීටර වලින් සොයන්න.